ආයුබෝවන් සුබ දවසක්. නංගි මන්ටි අද අපි කරන්න යන්නේ දර්ශක හා ලඝු ගණක කියන 11 ශ්‍රේණියේ තියෙන පාඩම. ඒකේ ලඝු ගණක කියන කොටස තමයි අද අපි කරන්න යන්නේ. ඒක තියෙන්නේ මේ 11 ශ්‍රේණියේ එක කොටස කියන පෙළ පොතේ. දැන් ලඝු ගණක වගුව භාවිතයෙන් සංඛ්‍යාවක බල හෝ මූල හොයන ආකාරය තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඔබට ඒක කියපු ගමන් මතක් වෙන්නේ නැති මෙන්න මේ සමීකරණය නේද? අන්න අපි මුලින්ම ඉගෙන ගත්තේ මේ පාඩමේ මේ සමීකරණයේ භාවිතයෙන් තමයි නංගි මල්ලි අපි මේ පාඩමේ ඉදිරි කොටස කරන්න යන්නේ. දැන් බලමුකෝ මේක ඉදිසුන් අරගෙන. මේ පටන් ගන්න කලින් මම ආයෙත් මතක් කරනවා නංගි මල්ලි මෙතන මම ලඝු ගණකයි ප්‍රතිලඝු ගණකයි ලඝු වගුවෙන් මම කලින් කරා වගේ පෙන්වන්නේ නැහැ. මොකද දැන් ඔබ හොඳටම දන්නවනේ කරන විදිය. ඒ ඔබේ අතේ තියෙන්නේ උත්තරේ හරිද වැරදිද කියලා බලන්න. පෙළ පොතේ උත්තරෙත් එක්ක තියෙනවා. ඔබ හැම නිදසුනක් ගානෙම චෙක් කරලා බලන්න ඔබට ඒ උත්තරේ එනවද කියලා. හරි. දැන් පළවෙනි නිදසුන. 354 වර්ගය. එතකොට අපි මොකද්ද කරන්නේ? කලින් අපි කරා වගේ p කියලා මේකට දාගන්න. ඔබට p නෙවෙයි ඕනෑම VG සංඛ්‍යාවක් මෙතන දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි දෙපැත්තෙම අපි ලඝු ගණක ගන්නවා. නේද? ඊට පස්සේ අපි අර දැන් කලින් ඉගෙන ගත්ත සමීකරණේ මේ බලයේ සංගුණකය කරලා මෙතන අපි ඊට පස්සේ මෙතන විද්‍යාත්මක අංකණයෙන් තමයි මෙතන දීලා තියෙන්නේ. ඔබට පේන්නේ නැති. ඊට පස්සේ තමයි මේක සුළු කරලා ලියලා තියෙන්නේ. ඔබ මතක ඇතිනේ හැබැයි අර විද්‍යාත්මක අංකනේ ලියන්නේ නැතුව මම කෙටි ක්‍රමයක් කිව්වා. මෙන්න මෙතන දැන් දශම තිත තියෙන්නේ නේ. දශම තිතත් අය අර පළවෙනි ඉලක්කමයි අතර තියෙන ඉලක්කම් ගණනෙන් යන්න පුළුවන් කියලා මම කිව්වනේ. අන්න. ඒ ක්‍රමයෙන් භාවිතා කරන්න පුළුවන්. ඔබ බලන්න ඔබට මෙන්න මේ ලඝු ගණක වගුවේ මේ ලඝුව අගේ එනවද කියලා. ඊට පස්සේ ඒක සුළු කරාම අපිට පේනවා මේක එනවා කියලා. පහසුයිනේ. අපි අර කලින් කරපු විදිහම තමයි. ඊට පස්සේ මොකද අන්තිමට අපි කරන්නේ? දැන් අපිට p නේ ඕනේ. ඉතින් අපි ප්‍රතිලඝු ගණක ගන්නවා. ඇන්ටි ලොග් ගත්තම මේ අගේ අපිට එන්න ඕනන්ගේ මල්ලියේ මෙන්න මෙහෙම කියලා. ඉතින් දැන් 10 5 බලයක් එන්නේ ඔබට පේනවා ඇති. මෙතන පූර්ණාංශය 5යිනේ. 5 නිසා අර විද්‍යාත්මක අංකයෙන් ලිව්වොත් මෙහිම අපිට 10 5 බලයක් එනවා. ඒක සංඛ්‍යාව වශයෙන් අපි ලිව්වම ටිකක් විශාල ගාණක් තමයි අපිට එන්නේ. ඔබට පේනවා ඇති අපි මෙතන ලොකු අලුත් දෙයක් කරේ නෑ. හැබැයි අපි අර ඉගෙනගත්ත සමීකරණේ අලුත් විදියට යොදා ගන්න විදියක් තමයි අපි ඉගෙන ගත්තේ නේද? දැන් නංගි මල්ලි මේ b නිදසුනක් බලමුකෝ අපි. ඒකේ අපිට දීලා තියෙන්නේ මෙන්න මේක තමයි අපිට දීලා තියෙන්නේ b වලට සුළු කරන්න කියලා. ඉතින් අපි අර කලින් විදිහම තමයි කිසි වෙනසක් නැහැ. මේ සංගුණිකයේ අගේ තමයි වෙනස් වෙලා තියෙන එක 3 වෙලා සමාවෙන මේ දර්ශකයේ අගේ. ඉතින් අපි අර ලඝු සමීකරණය ගත්තට පස්සේ මොකෝ වෙන්නේ? කලින් වගේම දර්ශකය එනවා සංගුණකයට. ඊට පස්සේ අපි ක්‍රමයෙන් මේක ලඝු ගණකයේ ඉස්සෙල්ලා හොයනවා. ඊට පස්සේ දැන් මෙතන එන්නේ මොන වියුතියක්? ඉතින් වියුතිය වෙනස් කරගන්නවා. අපි පූර්ණාංශය දශමාංශය වෙන්කොටගෙන ලියා ගන්නවා. ඊට පස්සේ මේ ඉදියේ තියෙන පූර්ණ සංඛ්‍යාවෙන් අපි මේ ටික ගුණ කරලා අපි ඒක අර මෙතන ඔබට පේන්නේ නැති. මෙතන අපි අර කලින් කිව්ව ආකාරය තමයි කලින් කියපු එක ආකාරයකට සුළු කරලා තියෙන්නේ. එහෙම මොකද කරලා තියෙන්නේ? මෙතන දශමාංශ කොටස ඉස්සෙල්ලම වෙන් කරගෙන ඊට පස්සේ මේ එක කියන පූර්ණාංශයෙන් වෙන් කරගෙන තමයි සුළු කරලා තියෙන්නේ. මම කලින් කිව්වනේ අපි ඒක පොඩ්ඩක් සලකා බලන්න ඕනේ කියලා. කොහොමද සුළු කරන්න ලේසිම කියලා. අන්න මෙතන ඔබට වඩාත් පැහැදිලිව පේන්නේ නැති. මෙතන මේ ඍණ 6 ධන 1 අපිට ඍණ 5 නැත්නම් වියුති 5 කියලා කෙලින්ම ලියන්න පුළුවන් කියලා. නේද? ඍණ 6 ධන 1 කියන එක ඍණ 5 නැත්නම් වියුති 5. හරි. එතකොට මේ දශමාංශ කොටස එහෙම්මම තියාගෙන අපිට අවසාන උත්තරේ කරා යන්න පුළුවන්. මෙතන ලඝු ගණක උත්තරේ කරා යන්න පුළුවන්. ඊට පස්සේ අවසාන උත්තරේ අපි ඇන්ටි ලොග් කරගෙන මේ අදාළ පූර්ණාංශයේ සලකලා ගන්නවා
අන්තිම අවසාන උත්තරේ. ඒකත් පොඩ්ඩක් අර බින්දු ගොඩක් එනවා. මොකද මෙතන වියුතිය ලොකු නිසා. ඉතින් නංගි මල්ලි මේක ලියන්න ඕනෙත් නැහැ. මේ මෙතන බුඩා බින්දු දාන්න ඕන නම් මේ විද්‍යාත්මක අංකණයෙන් ඔබට ලියන්න පුළුවන් නම් ඒ ඇති. ඔබ මේ ආකාරයෙන් අර මම කියපු විදිහට බින්දු සංඛ්‍යා දාලා හොයන උනත් ඊට පස්සේ වට මේ උත්තරෙන් මේකට යන්නත් පුළුවන් නේ. අන්න ඊට පස්සේ මේ ඒක අවසාන උත්තරේ හැටියට තිබ්බත් මක් නැහැ. මේ C කියන නිදසුන මම දැන් කරන්න යන්නේ නැහැ. මොකද මේ ආකාරයෙන්ම තමයි භාවිතා වෙන්නේ. අපි මෙතන වෙන අලුතෙන් ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ඔබම සුළු කරලා බලන්න ඔබට උත්තරේ එනවද කියලා. උත්තරේ එන්න ඕන නම් මල්ලි ඔබේ පෙළ පොතේ තියෙනවා 0.673 කියන උත්තරේ තමයි ඔබට මෙන්න මේක සුළු කරාම එන්න ඕනේ. දැන් අපි මූල තියෙනකොට කොහොමද සුළු කරන්නේ කියලා බලමු. පළවෙනියටම තියෙන අපිට වර්ගමූල 8.75 නේ. ඒක අපි p කියලා එක අරගෙන p සමානයි මේක. ඊට පස්සේ ඒකේ දර්ශක ආකාරයෙන් ලියා ගන්නවා. අපිට දර්ශක ආකාරයෙන් සමීකරණ දාන්න පුළුවන්. ඊට මේ ලඝු ගණක ගත්තට පස්සේ නේද? ඉතින් අපි ලඝු ගණක ගත්තට පස්සේ අපි මේ දර්ශකයේ සංගුණකයේ හැටියට ලියාගෙන මේක සුළු කරගන්න. වාසුයි මේකත් නේද? අපිට මේක මේ ලඝු ගණකගේ දෙකෙන් බෙදුවම ඔබට පේනවා ඇති සාමාන්‍ය බෙදීම ගත්තම මේක ලස්සනට එනවා. නේ? ඒක ගන්න සුළු වෙන එකත් සුළු කිරීමත් අපහසු නැහැ. ඊට පස්සේ අපි p හොයනකොට ආයිමත් ප්‍රතිලඝු ගණක හොයනවා. එතකොට අපිට එන්නේ මෙන්න 2.95 කියන අගේ. ඔබ බලන්න මේ උත්තරේ ඔබටත් එනවද කියලා. ඊට පස්සේ නංගි මල්ලියේ මෙතන තියෙනවා ඝන මූල. ඒ කියන්නේ තුනේ මූලයක් වෙන සංඛ්‍යාවක් තියෙනවා. නේද? ඉතින් අපි p කියලා එක අරගෙන අපි ඉස්සෙල්ලාම කරගන්නේ මොකද්ද? දර්ශක ආකාරයෙන් ලියා ගන්නවා කලින් එක වගේමයි. නේ ඊට පස්සේ ලඝු ගණක ගත්තට පස්සේ අපිට ඊට ගන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ මොකෝ කරන්නේ? මේක අර ඔබට පේනවා ඇති මේකෙන් එතකොට විවිධ සහිත සංඛ්‍යාවක්. එතකොට අපිට මේක තුනෙන් බෙදන්න ඕනේ. ඉතින් අර කලින් අපි ඉගෙන ගත්තනේ මෙහෙම විවිධ සහිත සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන එකයි ගුණ කිරීමයි. දැන් මෙතන පූර්ණ සංඛ්‍යාවේ හරියටම බෙදෙන්නේ නැහැ. ඉතින් ඔබට මතකදෙන කරන දේ අපි ඍණ 1 කියන එක දාගන්න කොහොමද? ඍණ 3 ධන 2 කියලා. මොකද ඔබට පේනවා ඇති දැන් මෙතන අපි ඍණ 1 බෙදීම 3 ගත්තොත් මේ පැත්තේ 3ෙන් බෙදන්න ඕනේ. ඒකට මේ 3 අපිට මෙතන සුළු කරගන්න පුළුවන් කියන ඔබට පේනවා ඇති මෙතන. මේ 2 තමයි එතකොට අපි මොකද්ද කරන්නේ? 2 මෙන්න මේ දශමාංශ කොටසත් එක්ක එක්කව කරගන්නවා. ඒක කලින් කරේ ආකාරයෙන් තමයි. ඊට පස්සේ දශමාංශ කොටසත් එක්ක එක්කව කරලා ඒක අපි වෙනම සුළු කරගන්නවා. මේක අපිට කොහොමත් වියුති එක කියලා එන්නේ. එතකොට මේක මේ තුනෙන් බෙදුවම ඔබට පේනවා ඇති බිඳුවට වඩා කුඩා ගයක් එන්නේ. මොකද මේක තුනට වඩා අඩුයි. ඉතින් මේ වියුතිය වෙනස් වෙන්නේ නැහැ. වියුතියට කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අන්තිමට p හොයා ගන්න මොකද කරන්නේ? ඇන්ටි ලොග් නැත්නම් ප්‍රතිලඝු ගණක ගන්නවා. නේ? එතකොට අපිට මෙන්න මේ කියන උත්තරේ එන්නේ. පැහැදිලි නේද? අනිත් එක නංගි මල්ලි මම ආයිමත් මතක් කරනවා මෙන්න මේ දර්ශක ආකාරයෙන් සුළු කිරීම අපිට සාමාන්‍ය පෙළදී අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබට කැමැත්තක් තිබෙනවා නම් ඔබට මේක බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ අපිට මේ ලඝු ගණක ආකාර ක්‍රමයෙන් තමයි විභාගෙදි සාමාන්‍ය පෙළ විභාගෙදි අපි උත්තර ලියන්නේ. හරි. ඔන්න දැන් මම කියා දුන්න ආකාරයේ මෙන්න මේ තුන්වෙනි නිදසුන මේකෙත් ඕගොල්ලෝ බලන්න ඕන කරන්න. අමාරු නෑ. අර කලින් දුන්න ආකාරය වගේම තමයි. අපි p සමානයි ඝන මූල 0.05යි 4.9 කියලා දීලා තියෙනවා. ඒකේ අගය හොයන්න කියලා තියෙනවා. බලන්න අපි අර කලින් ගිය ආකාරෙම තමයි මෙතන අර කලින් එක වගේම බෙදෙන්නේ නැති වියුතියක් එනවා. එතකොට අපි මොකද්ද කරන්න කියලා බලන්න. ඔබට මේක තේරුණාද කියලා. එතකොට මේ බෙදෙන්නේ නැති වියුතියක් ආව මොකද කරන්නේ? ඒක බෙදෙන සංඛ්‍යා තුනෙන් බෙදෙන විදිහට අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ අරක වගේ
මෙතන ඍණ 3 ධන 1 අපි සලකලා තියෙනවා. ඊපස්සේ මේ ටික එක්කව කරලා වෙනම සුළු කරනවා මේක වෙනම සුළු කරනවා. ඊපස්සේ එනවන අපි ලඝු ගණක උත්තරේ නේද? අන්න ඊට පස්සේ ඒකේ ප්‍රතිලඝු ගණක ගන්නවා. එතකොට මෙන්න මේ උත්තරේ එනවා. බාන්න මේක ආයිමත් නැවත බලලා. දැන් නම් මල්ලි ඔබට පේනවා ඇති. මාත්‍රකාවේ තියෙන විදිහට අපි හොයන්න යන්නේ බලහ මූල ඇතුළත් ප්‍රකාශන ලඝු ගණක වගුව භාවිතයෙන් සුළු කරන්නේ. ප්‍රකාශන තමයි මෙතන තියෙන වෙනස. ප්‍රකාශන කිව්වේ අපි අර කලින් ඉගෙන ගත්ත ක්‍රමයේම තමයි මෙතන භාවිතා කරන්නේ. එහෙත් අපිට ඒ වගේ අපි කලින් ඉගෙන ගත්තේ ඒ වගේ කීපයක් එකතු කළා එක ප්‍රකාශනයක් හැටියට අපිට දීලා තියෙන සුළු කරන්න කියලා. ඒකට පොඩ්ඩක් අපි තව ටිකක් සුළු කරන්න වෙනවා අපිට. පළවෙනි නිදසුන. p සමානයි මෙන්න මේ අගය කියලා අපි ගන්නවා. මේ දීලා තියෙන සුළු කිරීමේ තියෙන අගය. නේ? ඊට පස්සේ නංගි මල්ලි අපි මුලින්ම කරන්නේ මේ ලොකු මේ ප්‍රකාශන තියෙනකොට අපිට සුළු කරන්න බෑනේ නේද? ඉතින් අන්න ඒක මග හැරවා ගන්න අපි මුලින්ම මේ ලඝු ගණක වෙන් වශයෙන් ලියා ගන්න එක තමයි අපි ප්‍රථමයෙන් කරන්නේ. නේද? ඊපස්සේ ඔබට පේනවා ඇති ඒට දැන් මෙතන මූලයක් තියෙනවා නම් කිසියම් මූලයක් ඒ මූලය එක බෙදීම ආකාරයෙන් අපි ඒකත් ලියා ගන්න ඕනේ. මොකද දර්ශක ආකාරයෙන් අපි අර දර්ශක තියෙන ලඝු ගණක සමීකරණය දාන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ තමයි අපි මේ සමීකරණයට ආදේශ කරන්නේ. මෙන්න මේ කොටසෙන් නම් දැන් මෙතන ඊට පස්සේ මෙතන බලන්නකො. මෙතන ලඝු ගණකයි අගයන් දෙක ඒගොල්ලෝ සුළු කළා තියෙනවා මේ ආකාරයෙන්. මෙතන අර සමීකරණය යදලා මෙතනත් ඒ සමීකරණය යදලා හැබැයි මෙතන ඒගොල්ලෝ එකපාරටම ලඝු ගණකය අරන් තියෙනවා. ඔබට එහෙම දාන්න ඕනේ නැහැ මේකමයි කියලා. කියන්නේ මේ ලඝු ගණක අගයම මෙතන ලියන්න පුළුවන් ඔබට. ඊට පස්සේ ඔබට ඒක සුළු කරලා මෙතන ලියන්න. මෙන්න මේ අගේ මෙන්න මේ පියවරේ ලියුවට කමක් නැහැ නංගි මල්ලි. මෙතන පොඩ්ඩක් මිස් ප්‍රින්ට් එකක් වෙලා තියෙන්නේ. මේ පිළිවිල අපි දැන් යමුකෝ. දැන් මේ පියවරේ එතකොට අපි දන්න විදි අපි ගොඩාක් දැන් හොඳට දන්න මොකද ලඝු ගණක වගුව ආශ්‍රිතව ලඝු ගණක හොයන එක තමයි තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම ඔබ කළා බලන්න ඔබට මේ උත්තර ටික එනවද කියලා. හරි. මෙතනත් හැබැයි මෙතන ඒගොල්ලෝ මේක දීලා තියෙන නිසා මෙතන ඒගොල්ලෝ මේ පියවරේ ඒක සුළු කරලා තියෙනවා. ඔබට මේක පියවර තව එකකට කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් බලන්නකො එතකොට මේක කොහොමද සුළු කරලා තියෙන්නේ කියලා. වියුති එක තියෙනවා අපිට දැන් බෙදන්න ඕනේ කීයෙන්ද? දෙකෙන් නේද? දැන් මේකේ එකෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයිනේ. ඉතින් මේ වියුති කැලල අපි වෙන් කර ගන්නවා කීයද? ඍණ 1 ගන්නවා ඍණ 2 ධන 1 කියලා. හරි නේද? ඇයි මෙතන ඍණ 2 කියන්නේ දෙකෙන් බෙදෙනවනේ. ඍණ 2 අපිට ලියා ගන්න පුළුවන් වියුති 2 කියලා. නේද? දෙකම එකයිනේ. ඊට පස්සේ මේ එක කොටස මේ දශමාංශ කොටසත් එක්ක එක්කහුව වෙනවා. මෙන්න මේ දශමාංශ කොටසත් එක්ක එක්කහුව වුණාට පස්සේ අපිට මෙන්න මේක ලියා ගන්න පුළුවන්. ඒත් අපි මේක වෙනම බෙදනවා. ඒකට අපිට වියුති එක ඉතුරු වෙන්නේ. ඊට පස්සේ වියුති එක ඔබට පේනවා ඇති මෙතන. දෙක බෙදුවම අර ඍණ සංඛ්‍යාව ඍණ ලකුණ ඉතුරු වෙන නිසා තමයි අපි මේකත් වියුතියක් ලෙස ප්‍රකාශ කරන්නේ නේද? මම පොඩ්ඩක් මතක් කරා එතන. හරි. ඊට පස්සේ මේක අපි ආයිත් සාමාන්‍ය විදිහට මේකත් බෙදනවා. එතකොට ඔබට මේ සංඛ්‍යාව A. පාසු සුළු කිරීම. ඊට පස්සේ දැන් ඔබට මෙතන ආයමත් කියන්න ඇති නංගි මල්ලියේ මොකද්ද? මෙතන මේ ගිහින් තියෙන ක්‍රමයට වඩා මෙන්න මේ ක්‍රමයේ දිහා බලන්නකො. මේ පියවරෙන් පස්සේ හරි මේ ක්‍රමයට වඩා ඔබට තේරෙයි මේක පොඩ්ඩක් පහසුයි කියලා. මොකද මම කළේ තියෙන්නේ මෙතන මේක මෙහෙමම පූර්ණාංශ කොටස් ටික වෙන් කරගෙන මම සුළු කරලා තියෙනවා. මොකද එතකොට මේ වියුති කැලි දෙක
ඔබට පේනවා මෙන්න මේ ආකාරයෙන් සුළු වෙනවා. ඒ කියන්නේ කොහොමද? මෙතන වීති එක තියෙනවා නම් ගෙවල්ලියේ. ඉතින් ඍණ යම් කිසි වීති සංඛ්‍යාවක් කියන්නේ ඒක සමා වෙන්න මම මෙතන වැරදිට දාලා තියෙන්නේ. මේක නෙමෙයි උත්තරේ එන්නේ. සමා වෙන්න. මෙතන එකම වීති සංඛ්‍යාව මේකෙන් ආයි ඍණ වෙලා තියෙන නිසා අපිට මේකට මේක කපන්න පුළුවන්. නේද? මේක තමයි ලීසි ක්‍රමය. එතකොට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික විතරයි. වීති අයින් වෙනවා. එතකොට මේක අපි දන්නවනේ කොහොමද සුළු කරන්නේ කියලා. මේ දෙක එක්ක කරලා ඒකෙන් මේක අඩු කරනවා. එතකොට ඔබට මෙන්න මේ කියන උත්තරේ ඒ. බාන එනවද කියලා? ඊට පස්සේ නම් මල්ලියේ එමාගේ ප්‍රතිලඝු ගණකය ගත්තම අපිට අවසාන උත්තරේ එනවා. ඉතින් නංගි මල්ලියේ මෙතන අපිට තව පාඩමට අදාළ නොවුනත් අපිට තව දෙයක් අහුණා. මොකද්ද? අපි ගානයක් කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට පහසුම කෙටිම ක්‍රමේ පුළුවන් තරම් හොයාගන්න. නේද? දැන් ඔබට මෙතන පේන්න වෙන්නේ මම අර කළපු ක්‍රමේ කෙටි කියලා. නැත්නම් මෙතන කරලා තියෙන එක එච්චර අමාරු නෑ. හැබැයි අරකට වැඩිය දිගයි. මොකද අපිට එකපාරට තේරෙන්නේ නැහැ ඒක. මෙතන මේ දෙක වෙනම ඒගොල්ලොන් එකපාරට සුළු කරලා ඊට පස්සේ මේක වෙනම අරගෙන ඒකත් එකපාරට සුළු කරලා තමයි අරන් තියෙන්නේ. මේ වීතිත් එක්කම එකපාරට සුළු කරලා කියන්නේ මම කිව්වේ වීතිත් එක්කම ඒගොල්ලෝ සුළු කරලා. ඊට වැඩි මම අර කරපු ක්‍රමේ පාසුයි නේද? ඉතින් ඔබ මනස තියාගන්න මතක තියාගන්න කෙටි ක්‍රමේ හොයාගන්න බලන්න. දැන් මෙතන අනිත් එක නංගි මල්ලිය ආසන්න වශයෙන් අපිට උත්තරේ 7.9 කියලා දාන්න පුළුවන්. මොකද සමහරක් ගණන් වල අපිට කියනවා මෙහෙම ආසන්න පළමු දශම ස්ථානයට දෙන්න කියලා. එතකොට අපි ඒක ඒ ආකාරයට තමයි දෙන්නේ. දැන් මේ දෙවෙනි පිරිසුනත් බලමුකෝ අපි. මේක නංගි මල්ලියේ අර වගේම සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක p කියලා අරගෙන ඊට පස්සේ අපි ලඝු ගණක ගන්නවා. ලඝු ගණක ගන්නවත් එකම අපි මූල තියෙනවා නම් දැන් මෙතන වර්ගමූලයක් තියෙන ඒක අපි දර්ශක ආකාරයෙන් ලියා ගන්නවා. නේ? ඊට පස්සේ අරක වගේම තමයි ඉස්සර ලඝු ගණක කැඩි වශයෙන් කඩා ගන්නවා. කොටස් වශයෙන් කඩා ගන්නවා. ඊට පස්සේ සංගුණක ටික එළියට ගන්නවා. දැන් මෙතන ඒක වෙනම පෙළීක කරලා තියෙනවා. නේ? ඒ කියන්නේ මේ දර්ශක ටික සංගුණක ලෙසින් ලියා ගන්න. සමීකරණයේ සුරේ ඊට පස්සේ ඔබ බලන්න මෙන්න මේ ලඝු ගණක වගුව භාවිතා කළා මෙන්න මේ අගයන් ටික ඔබට එනවාද කියලා. ඔන්න ආයිමත් මෙතන ඔබට පේනවා ඇති ආයිමත් බෙදීමක් එනවා. හැබැයි විවිතිය මේ මෙතන එකපාරට සුළු වෙන්නේ නැහැ. මෙතන උත්තරයක් අරන් තියෙනවා. හැබැයි උතන මෙතන හැබැයි අපි කලින් කරා වගේම මෙන්න මේ කෑල්ල මෙහෙම ලියලා තමයි අපි සුළු කරලා ගන්න. මෙහෙම ලියට අපි දන්නවනේ සුළු කරන්න. මෙතන වෙන වෙන වශයෙන් ගත්තොත් මේ ඍණ දෙක අයින් වෙනවා. එනි වීති දෙක අයින් වෙනවා. ඊට පස්සේ අපිට වීති එක විතරයි ඉතුරු වෙන්නේ එකේ. වීති එක නැත්නම් ඍණ එක දාන මෙන්න මේ කොටස සුළු කරාම මම හිතන්නේ ඔබට අර 0.8 2 8 4 කියන අගය. ඉතින් අන්න ඒ දෙක එක්කව කරාම තමයි වීතියත් එක්ක එන්නේ වීති 1.8 2 8 4 කියන අගය. හරි. ඒක ඔබ සුළු කරන්න ඕනේ. දැන් මෙතන ඔබට පේනවනේ ඔබට මෙතන එකපාරට උත්තරේ කියලා දාලා තියෙන්නේ. ඉතින් ඒක ඔබට තේරෙන්නේ නැති ශිෂ්‍යයෙක් නම් ඒක අනිවාර්යෙන් සුළු කරලා බලන්න ඕන නංගි මල්ලි. හරි. ඊපස්සේ මෙතන නිකන් මෙතන ආයිත් සමාවෙන්න ගුණ කිරීමක් තියෙන්නේ මෙතන. එතකොට මේක අපි සුළු කරොත් මෙහෙම පැත්තකට අරගෙන ඒකේ ඉන්නේ කොහොමද? අපිට සාමාන්‍ය මේ ටික සුළු කරගන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ අගය ඉතින් ඊපස් දකුණු පැත්තෙන් නම් බලන්නකො 3 2කින් වැඩි කරාම 6යි. ඊට පස්සේ මෙතන 8යි. 9 වැඩි කිරීම 18යි. එකක් ඉතුරුයි. ඊට පස්සේ මෙතන 18යි 18යි 1යි 19යි. ඊපස්සේ මෙතන එකක් ඉතුරුයි. ඔතන ඊට පස්සේ මේක දැන මේක කියලා ඉස්සෙල්ලා ගන්න බෑ. මෙතන අපි මොකද්ද ගන්න එතකොට? දෙක වීති එකකින් වැඩි කරාම අපිට වීති දෙක එනවා.
එන ඍණ දෙක ඒකට තමයි අපි එක කවු කරන්නේ. අපි හිතින් කරන්නේ නේද? ඉතින් ඍණ දෙක ධන එක කියන්නේ කීයද? ඍණ එකනේ නැත්තම් යුති එක. අන්න ඒක තමයි මෙතන එක පාට ලියලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට අපි මේ ටික ඔක්කොම දැනගත්ත කොහොමද සුළු කරන්නේ කියලා. මෙතනදිත් නංගි මල්ලි මෙන්න මේ ක්‍රමයට වඩා මම හිතන්නේ මෙන්න මේ පූර්ණාංශ කොටස් දෙක අපි වෙන වෙන වශයෙන් ගත්තොත් මේ විවිධ සහිත පූර්ණාංශ කොටස් දෙක ගත්තොත් වෙන වෙන වශයෙන් ඔබට පේන වෙති මේ දෙක කැපිලා යනවා කියලානේ. එතකොට අපිට විවිධ පිළිමද ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපිට අමාරු කැලේ විවිධ තිබ්බමනේ. අන්න. අපි අමාරු කැලේත් එකට අයින් කරගන්න පුළුවන් මේක පූර්ණාංශය දශමාංශය මේ ටිකේ වෙන් කරලා ගත්තොත්. හැබැයි එන්නේ ඔබට මේ උත්තරේම තමයි. ඔබ ඒක සුළු කරලා බලන්න. මොකද ඒක උඩ කරන්න තියෙන්නේ. මොකද මේකට මේක කැපෙනවයි කියලා ඔබට පේනවා ඇති. ඊට පස්සේ ඉතුරු වෙන්නේ බිඳුවයි දශම මෙන්න මේ අගේ ධන 1.877 ඍණ බිඳුවයි දශම ඍණ බිඳුවයි දශම 9.86. අයි මේ ඍණෙන් වැඩි වෙනවා මේ දශමාංශ කොටස. ඔන්න ඔය ටික එතන මේ පියවර එන්නේ නැහැ. ඔබේ උත්තරේ මම මේ කියන්නේ මේ උත්තරෙත් හරි. හැබැයි ඔබේ උත්තරේ මේ පියවර එන්නේ නැහැ. එතකොට ඒ මම අර කියපු සංඛ්‍යා ටික සුළු කරාට පස්සේ ඕගොන්ට මෙන්න මේකේ ඔබත් ඒක සුළු කරලා බලන්න එනවද කියලා. ඊට පස්සේ ඒක ප්‍රතිලකු ගණක එන්නේ මේ අගය. ඕකෙත් නංගි මල්ලි ආසන්න වශයෙන් දෙන්න කියලා තිබ්බොත් අපිට කොහොමද අපි දෙන්නේ එතකොට? වට කළා අපි දෙනවා 52.15 කියන එක 52.2 කියලා. කියන්නේ මේක සමානයි ආසන්න වශයෙන් 52.2. දැන් නංගි මල්ලි අපි ටිකක් වෙනස් විදිහේ ගණන් ටිකක් කරන්න යන්නේ. වෙනස් කිව්වේ මෙතන ලඝු ගණක ඔබට පේනවා ඇති ලඝු ගණක භාවිත තමයි මාතෘකාව. භාවිත කිය ගන්න නැතුව අපි ලඝු ගණක වල ප්‍රායෝගික භාවිත කිව්වොත් ඔබට වඩාත් පැහැදිලි වෙයි. මොකද අපි ප්‍රායෝගික අවස්ථාවක් වන් අනුව ලඝු ගණක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි බලන්න යන්නේ. පළමු නිදසුන බලන්නකො. අපි කියවල බලමු. අරය R වන ගෝලයක V පරිමාව V සමානයි 3/4 බෙදීම 3 πr ගණයේ සූත්‍රයෙන් ලබා දෙයි. ඔබ ඝන වස්තු වල පරිමාව පාඩම කරලා තියෙනවා නම් ඔබට මේක දන්නවත් ඇති මේක. හරි. හැබැයි මෙතන අපිට දීලා තියෙන නිසා ඒක ඕනේ නැහැ. ඊට පස්සේ ටික බලමුකෝ R සමානයි මෙන්න මේ යගේ කියලා දීලා තියෙනවා. π සමානයි 3.142 ලෙස ගන්න කියලා තියෙනවා. අපිට හොයන්න කියලා තියෙන්නේ ගෝලයේ පරිමාව තමයි. කියන්නේ මේ V ලඝු ගණක වගුව භාවිතයෙන් ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න. ඒකට අපි අර කලින් නිදසුන් දෙකේ කරා වගේ උත්තරේ හොයලා පළමු දශම ස්ථානයට ආසන්න වශයෙන් තියන්නත් ඕනේ. එතකොට බලමු. දැන් අපිට සමීකරණයත් මේ සූත්‍රයත් දීලා තියෙන්නේ. ඉතින් සූත්‍රයට ආදේශ කරන් තමයි අපි මුලින්ම කරන්නේ. නේද? බලමු කොහොමද ආදේශ කරන්න කියලා. දැන් මෙතන π අපි දන්නෝ 3.142. හරි. ඒක දැම්මා. ඊට පස්සේ R ඝනය. R අපි දන්නෝ කීයද? 0.64 සෙන්ටිමීටර්. අන්න. එතකොට මෙතන සෙන්ටිමීටර් දැම්මේ නැති වුණාට ඔබට තේරෙනවා ඇති. මෙතන R ඝනය ගන්න නිසා සෙන්ටිමීටර් වල ඝනයක් එනවා. එතකොට අපිට උත්තරේ ඇත්තටම එන්නේ ඝන සෙන්ටිමීටර් වලින් තමයි උත්තරේ එන්නේ. හරි. අපි ඊට පස්සේ ගන්නට ආයිමත් යමුකෝ. ඊට පස්සේ මේක අපි කලින් කරපු විදිහම තමයි. දැක්කද? මෙතන ඊට පස්සේ මොකද කලින් මුලින්ම කරන්න මෙහෙම එකක් තිබ්බම අන්න හරි. අපි මෙන්න මේ ආකාරයෙන් වෙන වෙන වශයෙන් ලඝු ගණක ටික ලියාගන්න. දැන් මෙතන පේන්නේ ඇති මේ 4 බෙදීම 3 කියන කෑල්ලත් ඒගොල්ලෝ පහසු වෙන්න මෙහෙම දාගෙන තියෙන ලඝු 4 බෙදීම 3 කියලා. නැතිනම් ඔබට 4 බෙදීම 3 දීර්ඝ බෙදීමෙන් හොයලා එක දශම ස්ථාන 4කට මොකද දශම සමාවෙන් දශම ස්ථාන මේ ඉලක්කම් 4කට සීමා කරගන්න ඕනේ. ඉලක්කම් 4කින් තමයි අපි මං කිව්වේ ලඝු ගණක වගුව බාන්න පුළුවන් ඉලක්කම් 4කට පමණයි කියලා. ඊට වැඩිය බාන්න බෑනේ. ඉතින් ඉලක්කම් 4කට සමාවෙන්න ඉලක්කම් 4කට
ආසන්න කරලා ඒ උත්තරේ භාවිතා කරන්නත් පුළුවන්. මේ අපි මේ උත්තරේ බලමුකෝ. එතකොට මේ විදිය ඊට පස්සේ කරලා තියෙන්නේ මෙතන මෙන්න මේකේ අර දර්ශකේ අයින් කරලා තියෙනවා. අර දර්ශක තියෙන සූත්‍රයෙන් ඊට පස්සේ ලඝු ගණකට හිර හොයලා තියෙනවා. ඊට පස්සේ ওই ටික සුළු කරාම නම් ගෙමල්ලියේ අපිට මෙන්න මේ 0.4යි කියන උත්තරේ එනවා. බලන්න දැන් ඔබටත් මේ උත්තරේ එනවදම කියලා. ඔබට ඒක සුළු කරන්න පොඩ්ඩක් අපහසු නම් මම පොඩ්ඩක් ආයි කියලා දෙන්නම්. දැන් මේ දෙක මම හිතන්නේ ඔබට සුළු කරගන්න පුළුවන්. මොකද මේවයි පූර්ණාංශත් නැහැ. පූර්ණාංශ ඔක්කොම බිඳුවයි. ඉතින් ඒ ටික සුළු කරන්න අපහසුයක් නැහැ. මෙන්න මේ කොටස තමයි ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ. නේද? හරි නම් කිව්වනේ. එතකොට අපි අර කලින් කරා වගේම එකක් තමයි මෙතන තියෙන්නේ. ඉලක්කම් ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. බලන්නකෝ. එතකොට මේක සුළු කරන්නේ කොහොමද? අපි දකුණු පැත්තේ නම් සුළු කරන්න ලේසි. මෙන්න 3 වාරයක් 2 6යි, 3 වාරයක් 6 18යි, ඊපස්සේ 3 වාරයක් 8 24යි. ඒ කියන්නේ දෙකක් ඉතුරුයි. දැන් මම මෙතන දීර්ඝ ක්‍රමයට වැඩි කරන්නේ නැතුව මෙතනම වැඩි කරන්න ඕගොල්ලෝ පුරුදු කරන්න හදන්නේ. දැන් මේ දෙක මම උඩින් දාගත්තේ. ඒක අපි පස්සේ එකතු කරන්නේ. ඊට කලින් මොකද කරන්නේ? 3 වැඩි කිරීම ව්‍යුති 1 කියලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ව්‍යුති 3 එනවා. නේද? ව්‍යුති 3 නැත්නම් ඍණ 3. අන්න ඒකට තමයි අපි 2 එක්කහුව කරන්නේ. හරි නේද? ඒකට 2 එක්කහුව කරාම මොකද අපිට එන්නේ මේකේ? අපිට මේක සමානයි ව්‍යුති 1 කියලා එනවනේ. අන්න ඒක තමයි අපි මෙන්න මේ දශමාංශ මෙන්න මේ දශමාංශ කොටසත් එක්ක එක්කව කරලා අපි ලියන්නේ මෙන්න මේ ආකාරය. හරිනේ? ඊට පස්සේ නම් මල්ලි අපිට අර කියපු විදිහට මෙන්න මේ ලඝු ගණකාගේ එනවා. ඊට පස්සේ ප්‍රතිලඝු හෙව්වම අපිට එනවා 1.0988. දැන් අපිට මතක ඇතිනේ මම කිව්වා පළමු දශම ස්ථානයට අපිට දෙන්න කියලා තියෙනමයි කියලා. අන්න එතකොට අපි මෙන්න මේ සලකුණ ඔබට මේකත් පුරුදු ඇති නේද? මේකෙන් අපි කියන්නේ ආසන්න වශයෙන් කියලා. ආසන්න වශයෙන් 1.1 කියලා අපිට බොහොම පහසුවෙන් මේක කියන්න පුළුවන්. එතකොට ගෝලයේ පරිමාව වන්නේ කීයද? ඝන සෙන්ටිමීටර් 1.1. හරි නංගි මල්ලි. දැන් ඔබේ පෙළ පොතේ 3.8 කියන අභ්‍යාස තමයි කරන්න යන්නේ. මේකේ මම පළවෙනි දෙවෙනි ගණන් දෙක කරන්න නැහැ. මොකද ඒ දෙක ඔබට කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් අපි තුන්වෙනි ගාන සලකලා බලමු. කියලා බලන්නකෝ. ආරය 0.75 මීටර් වන වෘත්තාකාර තුනී ලෝහ තහඩුවකි. ඒ කියන්නේ වෘත්තයක හැඩේ තියෙන තුනී ලෝහ තහඩුවක්. ඒ කියන්නේ මේකේ ඝනකමක් නැහැ කියන එක තමයි තුනී කියලා කියන්නේ. තල රූපයක් මේක එතකොට. හරිද? අරය ඊට පස්සේ අරය 0.07 වන මීටර් වන වෘත්තාකාර කොටසක් කපා ඉවත් කරන ලදී. ඒ කියන්නේ මොකද්ද? අපි ගමුකෝ ඕන්නම් මේක තල රූපයක් උඩ තියෙන වෘත්තයක් නෙමේක තියෙන්නේ නේද නංගි මල්ලි? ඒකෙන් මෙන්න මේ වගේ කොටසක් කපලා අයින් කළයි කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස පමණයි. දැන් මේ අයින් කරපු කොටස කොහෙන් අයින් කරාද කියලා අපිට කියලාත් නැහැ. ඉතින් මම ඒක පොදු වශයෙන් වගේ තමයි මෙතනින් දැම්මේ. අපිට මේක මැදින් අයින් කරාද මෙහින් අයින් කරාද කියලා කියලා නැහැ. අපිට ඒක වැදගත් වෙන්නේ නැහැ. අපි බලමු ඉදිරියට ඒ ඇයි කියලා. අපි ඊට පස්සේ ටික කතා බලමුකෝ. පළවෙනි රෝම ඉලක්කමේ තියෙනවා ඉතිරි කොටසේ වර්ගඵලය මෙන්න මේක බව පෙන්වන්න කියලා. එතකොට අපිට ඉතිරි කොටසේ වර්ගඵලය අහලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ මේක නැතුව මෙන්න මේ කොටසේ වර්ගඵලය. මේ කොළ පාටින් තියෙන කොටසේ වර්ගඵලය. අනේ කොහොයන්නේ මෙන්න මේ ආකාරයෙන්. බලමුකෝ. මගේ වර්ගඵලය අරගන්න තියෙනවා A කියලා. ඒකෙන් මෙන්න මේ කොටස කොළ පාටින් තියෙන එක.
අපි දන්නවා කිසියම් තල වෘත්තයක වර්ගඵලය πr වර්ගයේ ලෙස අපි දන්නව නේද? අන්න ඒ සමීකරණය අපි මෙතන භාවිතා කරලා තියෙනවා. මෙතන මේ ඍණ එකක් එන්නේ කොහොමද? ඍණ එකක් එන්නේ නංගි මල්ලියේ මම කළා තියෙන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ ලොකු වෘත්තයේ වර්ගඵලයේ තියෙනවනේ. ලොකු වෘත්තයේ වර්ගඵලය කීයද? π 0.75 වර්ගය නේ. අන්න ඒකෙන් මම අඩු කරලා තියෙනවා මෙන්න මේ කොටස. දැන් ඔබට පැහැදිලි ඇති ඇයි මෙතන මේක මම අඩු කරලා තියෙන්නේ කියලා. එතකොට අපිට කෙලින් වෙනවා මෙන්න මේ කොටසේ වර්ගඵලෙනේ. ඔබට ඒක අපහසු වෙලා මේක කේක් ගෙඩියක් කියලා හිතන්නකො හරිද? මෙන්න මේ කේක් ගෙඩියෙන් අපි කෝප්පයක් දාලා වගේ නැත්තම් සිලින්ඩරයක් දාලා මෙන්න මේ වගේ කැල්ලක් අයින් කරනවා. ඒ උඩින් බැලුවම අපිට උඩින් බැලපු කොටසේ වර්ගඵලය හොයන්න කියලා කියනවා. ඒක තමයි එතකොට කරන්නේ. අපි අර මුළු වර්ගඵලය ගන්නවා. ඔසරි දැන් අර අයින් කරපු කොටසක් තියෙනවනේ. හරි. ඒක අපි අඩු කරනවා. එච්චරයි කරන්නේ. එතකොට අපිට මේ ආකාරයෙන් තමයි සමීකරණ ලියාගන්නේ. පැහැදිලිද? හරි. දැන් මින් ඉදිරියට බලමු සුළු කරන්න කොහොමද කියලා. මෙතන ඔබට පේනවා ඇති π කියන්නේ පොදු සාධකයක්. නේ? පොදුයි නිසා දෙකටම මම මේක එළියට ගාලා තියෙනවා. එළියට ගත්තට පස්සේ නංගි මල්ලියේ ඔබට පේනවා ඇති මෙන්න මේ දෙක වර්ග දෙකක අන්තරයක් ලෙස තියෙනවා කියලා නේද? වර්ග දෙකක අන්තරයක් අපි දන්නවනේ කොහොමද සුළු කරන්නේ කියලා නේද? ඔබට වර්ග දෙකේ අන්තරයේ සමීකරණය මතක ඇති. A වර්ගයේ ඍණ B වර්ගයේ කියලා සමීකරණයක් තියෙනවනේ. මෙන්න මේ කොටස ඔබේ අවධානය යොමු කරන්නකෝ. A වර්ගයේ ඍණ B වර්ගයේ කියන වර්ග දෙකක අන්තරයක් තියෙනවා නම් අපිට ඒක ලියන්න පුළුවන් කොහොමද? A ධන B වැඩි කිරීම A ඍණ B කියලා නේද? අන්න ඒකම තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. මම මේ A ඍණ B කියන කොටස මුලින් ලියලා. ඒක තමයි මෙතන මම කරලා තියෙන්නේ. ඒකට බාහනක 0.75 ඍණ 0.07. ගුණ කිරීම මෙතන ගුණ කිරීමකුත් ඔබට ඕන ලියා ගන්න පුළුවන්. ගුණ කිරීම 0.75 දැන් 0.07. මේ ක්‍රමය ඔබට ඔබේ සටහන පොතේ ලියා ගන්න ඕන හොඳයි නංගි මල්ලියේ. මොකද මේක ඔබේ පෙළ පොතේ නැති නිසා. මේ උත්තරේ පෙළ පොතේ නැහැනේ. මේක සුළු කරාම ඔබට පේනවා ඇති මෙන්න මේ ආකාරයේ මේ දෙක එනවයි කියලා. නේද? එතකොට නංගි මල්ලිය අපි මේ කොටස බව පෙන්වලා අවසන්. දැන් දෙවෙනි කොටසට යන්න. රෝමී ඉලක්කම් 2. පයි යකය මෙන්න මේක ලෙසගෙන ලඝු ගණක වගු ඇසුරෙන් ඉතිරි කොටසේ වර්ගඵලය සොයන්න කියලා අපිට තියෙනවා. ඒ කියන්නේ පයි වලට මේ අගේ ආදේශ කරලා ඉතිරි කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මේක පයි වලට ආදේශ කළා ඒ හොයන්න කියලා අපිට කියලා තියෙන්නේ නේද? අන්න. එතකොට අපි ඒක කොහොමද කරන්නේ? මෙතන ඔබට පේනවා ඇති මම එකපාරට ලඝු ගණක අරගෙන තියෙන්නේ මෙතන පයි වලට ආදේශ කරලා. එච්චරයි මම වෙනස කරේ. ඒ කියන්නේ මෙතන A සමානයි මේකනේ නේද? මම පයි වලට ඔය දීලා තියෙන 3.1.4.2 කියන අගේ ආදේශ කරලා ඒ මුළු සමීකරණේ ලඝු ගණක අරගෙන තියෙන්නේ. හරිද? දැන් ඔය ලඝු ගණක ගත්තට පස්සේ අර වෙන වශයෙන් ගන්න පියවර තමයි මම ලියලා තියෙන්නේ. ඔබට පේනවා ඉතින් මොකද මෙතන ගුණිතයක් නෙන්නේ නේද? දැන් අපි මේ කොටසේ අපි ලඝු ගණකේ ගත්තම ඒක ඇතුලේ ඉන්නේ ගුණිතයක්. අපි ලඝු A සැලකුවොත් ලඝු A සමාන ලඝු මේක ගුණිතේ මම ලියලා තියෙනවා මේ වශයෙන් වෙන කොටස් හැටියට. ඊට පස්සේ ඔබ බලන්න මෙන්න මේ ලඝු ගණක සුළු කරාම මෙන්න මේ අගයන් ටික එනවද කියලා. හරිද? ඔන්න ওই ටික සුළු දැන් මෙතන view තියෙන්නේත් නැහැ. බොහොම ලේසි සුළු කිරීම. එතකොට ප්‍රතිලඝු ගණක ගත්තට පස්සේ අපිට එනවා මෙන්න මේ කියන අගය. බලන්න ඔබටත් ඒක එනවද කියලා. දැන් අපි හතරවෙනි ගානටත් යමු. මේකේ මොකද්ද කියලා තියෙන්නේ?
ඍජු කෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසක් රූපේ දැක්වේ. අන්න ඍජු කෝණාකාරී බිම් කොටසක්. ඒ කියන්නේ අපි ඉඩමක් කියලා සලකමුකෝ. ඉඩමක් වගේ ඒක පොඩ අමුතු හැඩයකට තියෙන්නේ මොකද්ද? ඍජු කෝණාශ්‍ර හැඩයකට. හරි. ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණයක හැඩයට තියෙනවා. ඒකේ අපිට මෙතන දීලා තියෙනවා. එහි පැති දෙකක දිග මෙන්න මේක හා මේක නම් ඒ කියන්නේ ඉස්සෙල්ලා අපිට දීලා තියෙනවා පැති දෙකක දිග අපිට ඒක රූපේ පෙන්නලා තියෙනවා PQ මෙච්චරයි RQ මෙච්චරයි කියලා. හරිනේ. ඊට පස්සේ PR පාදයේ දිග මීටර් මේ වර්ගමූලයේ බව පෙන්වා ඒ කියන්නේ ඉස්සෙල්ලා අපිට මොකද කියන්නේ? මෙන්න මේ PR කියන එක මේක කියලා හොයන්න කියලා අපිට තියෙනවා. මේක අපි වෙනම කැලලක් ලෙස සලකමු. ඉස්සෙල්ලා මේක සුළු කරන්න බලමුකෝ. දැන් අපි පයිතගරස් ප්‍රමේය භාවිතා කරලා ඔබ දන්නවා මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන් කියලා. පයිතගරස් සූත්‍රය නේද? මොකද ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණත් එක්ක පයිතගරස්නේ ගොඩක් කියන්නේ. ඉතින් අපි ඒක ලියා ගන්නවා. ඊට පස්සේ ඔබට පේනවා ඇති අපිට මේකට වෙන වශයෙන් ආදේශ කරන්න පුළුවන්. PQ කියන්නේ 3.75 PR තමයි අපිට හොයන්න ඕනේ. RQ කියන්නේ 0.94. ඊට පස්සේ අපි PR වෙන් කර ගන්නවා. වෙන් කරගත්තට පස්සේ අපිට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන නංගි මල්ලියේ සුළු කරලා තියෙන කොටස මම එකපාරට මෙහෙම ලියලා තියෙන්නේ වර්ග දෙකක අන්තරයක් ලෙස සලකලා තමයි. අපි බලමු. අපි වර්ග මෙන්න මේ කොටස දැන් පොඩ්ඩක් අමතක කරලා අපි වර්ග දෙකක අන්තරේ හොයන විදිය ආයෙත් මතක් කරගමුකෝ. අපි දන්නවා එතකොට ඒක එන්නේ මේ වගේ 3.75 ඍණ 0.94 වැඩි කිරීම 3.75 ධන 0.94 කියන ආකාරයෙන් නේද? ඕක සුළු කරාම තමයි මෙන්න මේ කොටස එන්නේ. අන්න ඒක තමයි මම මෙතන එක පාට ආදේශ කරලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති. ඒ දෙක ඊට පස්සේ ආදේශ කරාම ඔබට පේනවා උත්තරේ තියෙන්නේ ඒ ටික ඒ විදියටමයි. ඒ විදියට මේ පිළිවෙල තමයි වෙනස් කරලා තියෙන්නේ. මේක පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේකේ දීලා තියෙන පිළිවෙලටම ලියාගෙන ඊට පස්සේ මම PR හොයන්න ඕන නිසා දෙපැත්තෙම වර්ගමූල අරගෙන තියෙන්නේ. දෙපැත්තෙම වර්ගමූල අරගෙන තියෙන්නේ. අන්නේ වර්ගමූලේ ගත්තම ඔබට පේනවා ඇති. මේ වර්ගමූලට වර්ග කැපෙනවා. එතකොට මෙන්න මේ පැත්තේ ගන්න අපි වර්ගමූල විතරයි ඉතුරු වෙන්නේ. හරි. එතකොට පළවෙනි කොටස හරි. දැන් අපි දෙවෙනි කොටස බලමු. මේ පෙන් වායකට පස්සේ තියෙන්නේ මොකද්ද? ලඝු ගණක වගු ඇසුරෙන් PR දිග මීටර් වලින් ආසන්න දශම ස්ථාන දෙකකට සොයන්න. දැන් ඊට පස්සේ ලඝු ගණක කැලලට තමයි යන්නේ. බලමුකෝ. අපිට PR ඉස්සෙල්ලා මෙන්න මේ යගේ කියලා අපි හොයාගත්තනේ නේද? ඊට පස්සේ අපි ලඝු PR ගන්නවා කලින් කරා විදිහම තමයි. මේක තමයි මම කිව්වේ මේක ප්‍රායෝගික භාවිත ක්‍රමයක් කියලා නේද? ඉතින් අපිට ප්‍රායෝගික කොටස අපි දැන් කරලා ඉවරයි. අපිට දැන් ලඝු ගණක භාවිතා කරන කොටස ප්‍රමාණයි තියෙන්නේ. අමාරු නෑ මොකද අපි දැන් කොච්චර ගණන් කරාද මේකෙත් නේද? හරි. ඉතින් දැන් අපි ලඝු ගණක ගත්තට පස්සේ මේ දර්ශකේනෝ සංගුණකයට නේද? ඊට පස්සේ මම මේ ලඝු ගණක ඇතුලේ තියෙනවා ගුණිතයක්. ඒ ගුණිතය මම වෙන වෙන වශයෙන් ලියලා ඔබට පේනවා ඇති මම භාගයෙන් උත් වැඩි කරලා තමයි ලියලා තියෙන්නේ. භාගයෙන් උත් වැඩි කරලා ලියලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙමත් මම මේ භාගය කියන එක එළියට අරගෙන මෙතන බෙදීම දෙකක් හැටියට මම ඒක සංකේත කරලා තියෙනවා. ඊට පස්සේ මේ ලඝු ගණක අගයන් දෙක තමයි මෙතන දැක්විලා තියෙන්නේ. ඔබට පේනවා ඇති. ඔබත් හොයලා බලන්නන්ගේ මල්ලේ මේ දෙක ඔබට එනවද කියලා. එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ මේක. හරිද? ඊට පස්සේ ඔන්න ඔය කියන සංඛ්‍යාව සුළු කරාම අපිට මෙන්න මේ කියන පොඩ්ඩක් දිග උත්තරයක් එනවා 0.559995 කියලා.
එතකොට අපි ආයිමත් ගානට යනවා. මොකද ගාන කෑල්ලක් තිබ්බ දශමස්ථාන දෙකකට සොයන්න කියලා. PR දෙක ආසන්න වශයෙන් දශමස්ථාන දෙකකට හොයන්න කියලා තියෙනවා. එතකොට අපි ආසන්න කරන්න ඕනේ කීයද? මෙන්න මේ තැනට. මෙන්න මේ දෙවෙනි දශමස්ථානයට අපි ආසන්න කරාම ඔබට පේනවා ඇති මේ බිංදු ටික අයින් වෙලා ඉතින් 0.556යි වෙනවයි කියලා. නේද? හරි නංගි මල්ලේ. අදට එතකොට අපි ලඝු ගණක පාඩම අවසන් කරා. දැන් ඔබට තියෙන්නේ ගෙදර වැඩ. මේ ටික පුළුවන් තරම් කරන එක තමයි ඔබේම යහපත. යහපතට උදව් වෙන්නේ. මෙන්න මෙතන ඔබට ඕන නම් මෙතන වීඩියෝ එක පෝස් කරලා නවත්තලා මේ ටික බලා ගන්න පුළුවන්. ඔබේ පෙළ පොතේ තියෙන පිළිවෙලටම තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඔබට පහසු වෙන්න පිණිස. මේ ටික ඔබට දැන් කාලයක් තියෙන එකේ ගෙදර ඉඳන් කම්මැලිකම ඉන්න ඕනේ නෑනේ. තවත් අපි වැඩවලට ප්‍රමාද වෙනවනේ. ඉතින් අපි කම්මැලිකම ඉන්නේ නැතුව හොඳ ජවයකින් මේ අභ්‍යාස ටික කරලා ගණිතය කියන පාඩම ජය ගන්න බලමු. ඔබට සුවදාසක් වේවා.